Uh, Good morning, my dear students. For a few minutes, we can then අපි අද කතා කරන්න යන්නේ සාමාන්‍ය නිතර අපිට අවශ්‍ය වෙන හැබැයි අපි ගොඩක් කරට අවබෝධයක් නැති grammar patterns කිහිපයක් ගැන. Before I start this lesson, I must tell you, I'll send you these notes. If you want, you can print out those and get print out, and or you can write it yourself. There are about 8 or 9 pages. If you want, you can do that, or you can get print out, or you just keep that. මෙහෙමම තිබ්බත් කමක් නැහැ. ඔයා ඒක print outs කරතත් කමක් නැහැ. ලිව්වත් කමක් නැහැ. I don't mind. මට ඒක අදාළම නැහැ. මට අදාළ වෙන්නේ ඔයා මේ පාඩම අවබෝධ කරගන්න විතරයි. පුතා, how to use used to. Today the topic is used to. Right? Used to mean දැන් used to කරන්නට යෙදුන පුරුද්දක් තිබුණා. දැන් used to, right? දැන් used to mean a past habit, right? We can use to talk, we can use used to talk about past habits or states. Past අතීත සිදුවේ ඉස්සර කළා දැන් කරන්නේ නැහැ. දැනුත් කරන ඉස්සර කරන්නේම නේ habits නේ. No, දැන් කරන්නේ නැහැ. මම ඒවා I used to drink alcohol. මම ඉස්සර අරක්කු බොනවා. දැන් බොන්නේ නැහැ. He used to think about others. ඒගොල්ලෝ එයා ඉස්සර අනිත් අය ගැන හිතනවා. නමුත් දැන් නම් එයා අනිත් අය ගැන හිතන්නේ නැහැ. So something had in past but hasn't now. දැන් නැහැ. Right? An example for a state කෙනෙක් දැන් habit or state. යම් තත්ත්වයක් ස්වභාවයක්. He used to live in London. ඔහු ඉස්සර ජීවත් වුණේ ලන්ඩන්. ඒක ස්වභාවයක් තත්ත්වයක් නේ පුතා. පුරුද්දක් නෙමෙයි. ඒක එයාගේ තත්ත්වයක්. But he doesn't now. නමුත් දැන් එයා ඒ ලන්ඩන් වල ජීවත් වෙන්නේ නැහැ. An example for habit, he used to go holiday to Scotland every year. දැන් එයාගේ habit එක. holidays වල ස්කොට්ලන්ඩ්. එයා ලන්ඩන් වල ජීවත් වෙනවා. එයා ස්කොට්ලන්ඩ් යනවා. එයා every year හැම අවුරුද්දකම යනවා. But he doesn't now. දැන් යන්නේ නැහැ. Used is the same for the subject and you follow it with the infinitive without to. Infinitive. Right? To නැතුව. Right? Infinitive එකෙන් දාන්න පුළුවන්. Right? I, you, he used to make the negative form එකේ දැන් උදාහරණයකට දැන් singular උනා plural උනා that is past නේ පුතා. past උනාම used to. Right? past නේ used to භාවිතා කරනවා. Right? To make the negative, use didn't and used to. That means didn't. The used to means that is not present. That is past. Here, look at here. මෙතන හොඳට බලන්න. එතන මේ past. Right? Button for the negative form. Negative එක ආවහම අතීත කාලය ආවහම පුතා didn't, did not, used to. Why we use used to? අපි දන්නවා did not ආවහම we know when did not comes verb එක දාන්නේ present වලින්. Right? question form එකේදීත් එහෙමයි. negative question එකේදීත් එහෙමයි. මේකේ එකම දේ තමයි මේක simple past method එකට යනමුත් word එක used to. used to භාවිතා වෙනවා. ඒකයි මේකේ කතාව. Right? He didn't used to smoke. එහෙම පුරුද්දක් තිබුණේ නැහැ ඉස්සර සිගරට් බොනවා. To make the question, use did as auxiliary. Auxiliary verb එක කියන්නේ උපකාරක පද, උදව් පදයක් විදිහට. And take the final D ending of
used එකේ තියෙන d අයින් කරනවා අපි එක දාන්න කතාවනේ. Did you smoke? Did you used to smoke? Sorry. Did you used to smoke? එයා මේ ඉස්සර සිගරට් බොනවද ඉස්සර? දැන් මොනවද ඉස්සර? කියන්නේ මේකේ used to භාවිතා කරන අතීතේ කරන්නට යෙදුනා. කළා සිදු වුණා පුරුද්දක් තිබුණා. But not now. දැන් නැහැ එහෙම පුරුද්දක්. Right? To talk about past habits. තව කතාවක් කියන පුතා මේ මෙතනදී right මොකක් හරි වුණා අතීතේ යමක් කළා කියලා කරන්නට යෙදුණා කියලා කියද්දී අපිට තව භාවිතා කරන්න පුළුවන් පදයක් තමයි පුතාලා would. මොකද්ද? would. right යමක් කරන්නට යෙදුණා සිදු වුණා කියලා කියද්දි මොකද භාවිතා කරන්නේ? would. right here මේක highlight කරලා තියාගන්න. To talk about past right පුතා මෙතනදී මේ කාරණාව highlight කරගන්නකො. To talk about past habits you can also use would භාවිතා කරන. We would go to Scotland every year. අපි ඉස්සර පුරුද්දක් තිබුණා මම පොඩි කාලේ ස්කොට්ලන්ඩ් යන. We would travel there by car. එක රාත්‍රිය පුරාවටම අපි එහෙට වාහනින් ගියේ. දැන් අපි කියන අපි හැම අවුරුද්දම කතරගම යනවා. හැබැයි දැන් නම් යන්නේ නැහැ. ඉස්සර අපි හැම මාසෙකම යනවා උදාහරණයකට බීච්. දැන් යන්නේ නැහැ. However, you cannot use කෙසේ හෝ ඔබට භාවිතා කරන්න බෑ would in this way to talk about past states. නමුත් මේක past අතීත සිදුවීම් ගැන කතා කරන්න භාවිතා කරන්න බෑ. යම් සමහර පුරුදු ගැන ප්‍රකාශ කරන්න would use කරන්න පුළුවන්. ඒ වුණාට ඒක ගොඩක් භාවිතා වෙන්නේ නැහැ. would use වෙන විදිහ would ගැන මම වෙනම කතා කරනවා. would could සහ should ගැන අපි කතා කළා. would ගැන මම වෙනම කතා කරනවා. මේ කතා කළා වගේ like this I'm talking in soon I'll send you a video. මම වීඩියෝ එකක් එවන්නම්. ඒක බලන්න. right පුතා. However, you cannot use would in this way to talk about past states. For this you must use used to. අතීත සිදුවීම් ගැන කතා කරනවා නම් අපි බොහෝ විට අනිවාර්යයෙන්ම කතා කළ යුත්තේ used to භාවිතා කරලා. By using used to doing ඒ කියන්නේ ing form එක. හොඳට අහගන්න. There is a big difference between used to do to talk about the past habit states or is and used to doing. දැන් මෙතනදී ing form එක add කරනවා. ing form එක add කරනවා නම් මොකක්ද අපි කරන්නේ? ඒකෙදි ගොඩක් වෙලාවට familiarity with a place and activity. යම් ස්ථිර භාවයක් ස්වභාවයක යම් සහතික දිනයක් වෙලාවක් වකවානුවක් වෙන හොඳ පැහැදිලිතාවයක් තියෙන සිදුවීම් ගැන කතා කරනකොට තමයි මේ වගේ. I was used to studying English every day.
මම හැමදාම ඉංග්‍රීසි පාඩම් කරන පුරුද්දක් තිබුණා. මම මෙතන I was used to. ඒතර මේ was or am is එක තමයි මේ ing form එක add කරන්න පුළුවන්. Right? Here. I was used to playing carom every evening. දැන් හැම හැන්දෑවකම කියන්නේ පුතා ඒක ඔයාගේ ජීවිතේ නිතරම වෙන දෙයක් නේ. ෆැමිලියර් එකක් නේ. ඒතර මේ වගේ දේවල් වලදී මේ am is or was එක්ක තමයි ing දාන්න පුළුවන්. නමුත් අර අපි ඉස්සෙල්ලා දැකපු උදාහරණය I used to play. ඒතර used to ආවහම right used to ආවහම මෙතන used to එක ing න am is ආත් එක්ක. but මෙතන right මේ ටික කියවලා මේ note එක complete කරගන්න. දැන් අපි අතනදී used to භාවිතා කරපු ආකාරය ගැන this form is subject verb to be right used to දැන් මේකේ verb කියන්නේ am is was were you can change දැන් මේ අවසානයේම තියෙන වාක්‍ය හොඳට බලන්න you can change the verb to be with the verb get මේ am is වෙනුවට ඒක ලියාගත්තත් කමක් නැහැ උතන am is වෙනුවට get කියන වචනේ the word get to talk about the process of becoming used to something further. So something rather than the states being used to something. Again, am is was to be word එකට වෙනුවට යමක් වෙන්න යනවා කරන්නට සිදු වුණා කියලා කියද්දි get කියන වචනේ got කියන වචනේ use කරන්න පුළුවන්. ඒතොර දැන් අපි used to එක verb එක දානවා am is use එක ing form එක භාවිතා කරොත් දැන් මෙතන ඊළඟට අපි කතා කරනවා මේකෙදී අපි am is වෙනුවට get කියන වචන භාවිතා කරන්න පුළුවන්. If you live in England, you will get used to driving on the left. දැන් ඔයා කියන්නේ දැන් යම දැන් මෙතන get කියන්නේ ඔයාට දැන් අපි කියන ගොඩක් වෙලාවට ඔයා ලන්ඩනේ හිටියනම් ඔයාට හොඳට පදින්න පුළුවන් වෙන්න තිබ්බනේ. වමෙන් පදින්න පුළුවන්. මොකද ලන්ඩන් වල තියෙන පුතා වමෙන් පදවන. දැන් අපේ පාරේ බස් එක යන්නේ වම් පැත්ත උනාට ලන්ඩන් වල යන්නේ දකුණු පැත්ත. ඒ රටවල් වල අපේ දෙපැත්ත භාවිතා වෙනවා. right ඒකනේ ඒගොල්ලෝ වමින් එලවන්න දාලා තියෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ වමින් තමයි ඩ්‍රයිවර්ස් සයිඩ් එක. ඩ්‍රයිවර් සාමාන්‍ය ගොඩක් අර රෝඩ් සයිඩ් එකට වෙන්න ඉන්නේ. ඒ තියෙනවා මේ වමෙන් එලවන්න. දැන් ඔයා ලන්ඩනේ ජීවත් වුණා නම් ඔයාට
මේ වමින් එනකොට පුළුවන්කමක් තියෙන තිබුණා. හරි. He finally got used to winter weather. අවසානයේ යාට පුරුදු වෙන්න සිද්ධ වුණා. දැන් මෙතන ඔයා ලන්ඩනේ ජීවත් වෙනවා නම් ඔයාට ඒ පුරුද්දක් එන්න තියෙනවා. ඒක ප්‍රසන්ට් ෆෝම් එකෙන් දාලා තියෙන සහ ෆියුචර් ෆෝම් එකේ. මෙයා ජීවත් වුණා ලන්ඩන් වල ඒ නිසා එයාට පුරුද්දක් වුණා. He got used. යමක් කිරීම හරහා තව දෙයක් පුරුදු වෙනවා. දැන් අපි පුරුද්දට ලක් වෙනවා. ඒ කියන්නේ ඔටෝමැටිකලි වෙනවා නම් without any effort. සහ we had to effort එකක් දාලා හරි කරන්න සිදු වෙනවා කියලා කියද්දි පුතා අපි get and got words use කරනවා. එතකොට දැන් අපි කියනවා මම I used to live in London. මම ලන්ඩනේ ජීවත් වුණා. right? I used to go to Scotland every year. මට ස්කොට්ලන්ඩ් යන්න පුරුද්දක් තිබුණා හැම අවුරුද්දෙම. හරි. එතකොට ඔක කියනවා I would go to Scotland every year. එහෙම කියන්න පුළුවන්. would දාන්න පුළුවන්. බොහෝ විට අතීත පුරුදු වෙන සාකච්ඡා කරද්දී අපි would use කරන්නේ නැහැ. අපි we use used to. right? එතකොට මේ used to එක සාමාන්‍යයෙන් අපි නිතරම කරපු දේවල් සහ නිතරම කරන්නට යෙදෙන. අපි එහෙම කරන්න යෙදුනා වගේ දේවල් කියද්දී something like that. We use word am is at එක්ක අපි භාවිතා කරනවා මොකද්ද මේ used to verb එකට ing. ඔයසල් නෝට් එකේ දැක්කා. ඊට පස්සේ අපි ඒක ඊට එහාට ගිහිල්ලා දැන් ඒක අපි පුරුද්දක් තිබුණානේ. නමුත් ඒ පුරුද්දක් තිබුණාට අමතරව අපි කියන්න නම් ඔයා එහෙ උදාහරණයකට ඔයා අරාබියේ ජීවත් වුණා නම් ඔයාට අරබ් භාෂාව පුළුවන් වෙන්න තිබුණා. පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. හරි. මට ඒ ආහාර ගන්න සිද්ධ වුණා. දැන් මම කැමැත්තෙන් නෙමෙයිනේ. ඒතර ඒ පුරුද්දක් ඇති වුණා. ඒ වගේ දේවල් ප්‍රකාශ කරද්දී පුතා මේ get and got වෙනම අදහස් වෙනවා නම් get සිදු වුණා වගේ අදහසක් වෙනවා නම් got. right? එතකොට he finally got used to the winter weather. අවසානයට කාලගුණයට මුහුණ දෙන්න සිද්ධ වුණා, පුරුද්දක් ඇති වුණා. ඒතර එතනදී අපිට get and got use කරන්න පුළුවන්. used to එක. පැහැදිලිද? right. Don't make the mistakes of combining both forms to make an ungrammatical sentences like I am used to study. අන්න මම කියපු කාරණා මේක highlight කරලා තියාගන්න. පුතා මේ am used to ආවොත් used to එක verb එක ing දාන්න නැත්නම් am is use කරන්න බෑ. ඒ වගේම මතක තියාගන්න I used to study past habits no longer true. අතීත සිදුවීම් හැබැයි දැන් වෙලානේ. I am used to study. ඒ කියන්නේ මම ඒකේ වෙනස තියෙනවා. අරක අතීත සිදුවීම් දැන් මේකෙන් කියන්නේ දැන් පුරුද්දක්. මට නිතරමම පාඩම් කළා. තාමත් මම පාඩම් කරනවා. නොකරනවා නෙමෙයි. ඒතකොට I am used to study. ඒතකොට present වලදී am is ඒක නිතරම familiarity එක. නිතරම සිදු වුණු දෙයක් නම් අභාවිතා. right? ඒතකොට මේකට අදාළ දැන් මේ නෝට් එක ලියන්න. මම හිතන්නේ ඒක ලියන එක හොඳයි step by step විස්තරේ ලියන එක හොඳයි. ලියන්න. අතින් ලිව්වොත් තමයි පුතා ඔක ඔලුවට යන්නේ. වීඩියෝ එක බලන ගමන් step by step you write it. ඔය ලියනකොට you find some difficulties. අමාරු තැන් නොතේරෙන තැන් වලට හම්බෙයි. ඒ වගේ මේ නෝට් එකෙන් පස්සේ මේ speak English fluently කියන ඒ වාක්‍යයට පස්සේ මම මේ කියන එක ලියලා here are some examples for used to කියන මාතෘකාවල මම ඔයගලන්ට දානවා group එකට ඒ අදාළ වාක්‍ය 15ක් හෝ 20ක් with සිංහල meaning සිංහල තේරුමත් එක්ක ඒවා වෙනම understand කරගෙන වෙනම ලියා ගන්න grammar book එකේ මේ නෝට් එකට අමතරව මම කියන්නේ මේ නෝට් එක වා print out ගත්තත් මට ප්‍රශ්නයක් නැහැ I don't mind. But Puta, if you go through this very carefully while you're writing
if you go through this මේක ලියන අතරවාරවා මේක ස්ටඩි කරනවා නම් it will be easy for you. ඒක ඔබට පහසු වේවි. Because these grandparents are a little bit complex. Small little birds, but can you remember for last few weeks පහුගිය සති කිහිපෙම පුංචි පුංචි වචන, but we got a big difference. ලොකු වෙනස්කම් දැක්. okay මං කියන්නේ if you want to be a perfect Englishman, we must have good idea about these words and prepositions and other things. Either or, neither, no, something like that. ඒ වගේ පුංචි දේවල් වෙන්න පුළුවන්, but effective එකනේ ගොඩක් බලපානවා අපේ මේ English speaking and also for writing. يعني වැරදිව ලියන්න ඔය අපිට වර්ධින්නේ ඔය පුංචි පුංචි කැලේ ටිකනේ. ඒ පුංචි කැලලක් වෙනස් වුණොත් අර ඒ වාක්‍යෙම තියෙන හැපනින් එක යනවා. අලුත් එකක් තව සාකච්ඡා කරනවා මේකත් එක්කම. feel like, then the feel like කියන එකේ ගොඩක් වෙලාවට අදහස් වෙන්නේ අවශ්‍යයි කියන. මං කළා නම් හොඳයි, මට කරන්න ඕනේ, ඒ වගේ අදහස්. Here you are expressing something you would enjoy doing. ඔබ යමක් කරන දෙයක් ගැන විනෝද වෙනවා. ඔබ කරන්න කැමති, කැමැත්තෙන් ඉන්නවා. ඔයාලට මේක කරන්න ඕනේ කියලා කියද්දි I feel like going out. හිතනවා එළියට ගියා නම් හොඳයි, යට යන්න ඕනේ වගේ එකක්. I feel like going to a beach. මම බීච් එකට යන්න ඕනේ, මට බීච් එකට යන්න ඕනේ. මම වැඩි කැමැත්තක් දක්වනවා. මට මේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා. Feel like. I feel happy is okay. මට සතුටුයි. මට feel like එක verb එකට අනිවාර්යයෙන්ම ing වෙන්නට ඕන. feel like කියන්නේ want to කියනද මට යන්න ඕනේ. ගියා නම් වැඩි හොඳයි. something like that. ඒ වගේ යමක් කියද්දී feel like. I feel like having snack එකක් ගත්තා නම් හොඳයි. I feel like talking. මට දැන් කතා කරන්න ඕනේ. කාත් එක්ක හරි මට කතා කරන්න ඕනේ. even with a tree, ගහක් එක්ක හරි කමන්න මට කතා කරන්න ඕනේ. එහෙම වෙලාවල් වෙනකොට පොසු මංගල් වෙලාව එහෙම වෙනවනේ. ඔය පුංචි අමුතු එකක් එනවා මට දැන් නටන්න ඕනේ. හේතුකුත් නැහැ. no reasons. ඒ වගේ වෙලාවට ප්‍රකාශ කරද්දී පුතා we use the word feel like. අපි used to කතා කළේ කරන්නට යෙදුණානේ, ඒක හැබිට් එකක්. අනේ මම ඉස්සර එහෙම කළානේ, මට එහෙම පුරුද්දක් තිබ්බනේ. ඒක ඔක used to නැවත සාකච්ඡා නැවත ස්ටඩි කරන්නේ. right. මෙතන feel like එක කිවි කරන්න ඕනේ. I feel like dancing. අර මට දැන් නටන්න ඕනේ. don't know the reason. හේතුව දන්නේ නැහැ වෙන ගන්න ඕනේ. I feel like having friend over to my house. මට යාළුවෙක් ඉන්න ඕනේ. මට යාළුවෙක් හිටියනම් හොඳයි. I feel like watching දැන් TV වල උනම් හොඳයි. මම දැන් TV බලන්න ඕනේ. දැන් 9 විතර මට හිතෙනවා දැන් 8:55 විතර I feel like watching TV. දැන් මට TV බලන්න ඕනේ. අනිවාර්යයෙන් නැහැ බලන්න ඕනේ කියලා කවුරුත් නඩු දාන්නේ නැහැ 9ට මට TV එක දාගන්න කියලා. but මට එනවා එහෙම අමුතු කැලලක් කියන්නේ අමුතු feel එකක් කරලා දැන් මම බලන්න ඕනේ. මං ආස ටෙලිග්‍රාමයක් තියෙනවා නම් මං ආස ෆිල්ම් එකක් යනවා නම් I feel like watching TV. so සමහරවිට හවස් වෙනකොට එනෝනේ මේ බඩගින්නකුත් නැහැ, බඩගින්න නැත්තේත් නැහැ, මොන හරි කන්න ඕන. I feel like eating something. කෑවේ නැහැ කියලා මැරෙන්නේ නැහැ. but ඒ වගේ ඉන්සිඩන්ට්ස් කියන්නේ ඕනේ අවශ්‍යතාවයක් තියෙනවා, හැබැයි අවශ්‍යතාවයට there is no reason. හේතුවක්. ඒක වෙනම අර මගේ වචනික වෙනම ආතල්ලක්. something like difference. කියන්නේ කරන්න ඕනේ අවශ්‍යතාවයක්, හැබැයි අවශ්‍යතාවයක්ම නෙමෙයි. feel like මේ පොඩි වචන හරි carefully use කරන්න. මේක misuse එකක් වුණොත් ඒක අදහස වෙනස් වෙනවා. used to කියන එක I used to him because මම ඔහුව පාවිච්චි කළා. වෙනම ගුණ වර්ගයක් කියවෙන්නේ ඒතර. හරි. එතකොට I used to talk with him. මට උට කතා කරන්න පුරුද්දක් තිබුණා.
the talk කියන එක අයින් වුණොත් අර්ථය වෙනස් වෙනවා. So be careful about the words that you are using. මේ පොඩි වචන වල තේරුම් හරි වෙනස් වෙනවා. මම පැහැදිලි කළා පහුගිය වීඩියෝ මම හිතන්නේ 6ක් 7ක් පුරාවටම සාකච්ඡා කළේ small words, auxiliaries, modal verbs and these kinds of words. මේ පුංචි කැලේ කතා කරන්නේ ඇයි කියලා බලුවොත් තේරෙයි. මේවා ස්පීකින් වලට අවශ්‍යයි. කතා කරන්න අවශ්‍යයි. Right. By adding don't or do not, you can change what you are saying to express something you would not enjoy to express concern about something. Then අපිට කරන්න ඕන කමක් නැහැ. ඔයා කවුරු කියන දැන් ඔයා කන්න. I don't feel like eating. එයා ආතari මට කන්න කිව්වට දැන් හරියට මට ඔතේ කතා කරන්න ඕන. I don't feel like talking. yet කියන වචනේ ගන්න පුළුවන්. මට ඔතේ කතා කරන්න එහෙම එකක් නැහැ. I don't want කියන එකට වඩා ලස්සනයි පොඩ්ඩක් කියන. I don't want talk with you. මට ඔබත් එක්ක කතා කරන්න ඕනේ නැහැ. ඵලයන් ඒ වගේ කියන්නේ නැතුව I don't feel talking with you. මට ඔතේ කතා කරන්න ඉතින් මේ එකක් නැහැ. I don't feel like leaving yet. අනේ යන්න කියලා එහෙම උමනාවක් නැහැ දැන්. මම යන්න ඕනේ. නමුත් යන්න කියලා උමනාවක් නැහැ තාම. I don't feel like explaining. දැන් මොකක් හරි වෙලා මට හිතන්නේ මම ඒක විස්තර කරන්න ඕනේ කියලා. I don't like feel explaining. I don't feel like going to bed. පොඩි නිදිමතකුත් තියෙනවා මට නිින්ද යන්න මම හිතන්නේ යන්න ඕනේ කියලා දැන් පොඩි කම්මැලිකමකුත් තියෙනවා something like that. I don't feel comfortable talking about you. මටවත් එක්ක මේ කතා කරන තරම් mood එකක් නෑ වගේ යන්නේ. මටවත් එක්ක කතා කරන්න බෑ කියලා නෙමෙයි කියන්නේ කතා කරන අකමැත්තකුත් නෙමෙයි. තාම සෙට් වෙලා නෑ තාම. something like that. Something like that කියන්නේ ඒ වගේ යමක්. I don't feel like we are going in the right direction. අපි යන්නේ මේ හරි පාරේද කියලා මට එච්චර ෂුවර් නෑ. දැන් අපි දන්නවා ලංකාව යන්නේ හරි පාර නෙමෙයි කියලා අපි දන්නවා. නමුත් මොකද කරන්නේ? ඒක මේ කරන්න දෙයක් නෑ බලන් ඉන්නවා. දින දෙකක් කාලේ වෙන දෙයක් බලන් ඉන්නවා කියලා සිංහ කිව්වනේ. දැන් අද උදේ පත්තරේ විස්තරය when I was watching පත්තරේ විස්තරේ අංගන ලස්සන කතාවක් කිව්වා මේ අපේ ස්ටේට් මිනිස්ටර් කියන්නේ මේ රාජ්‍ය ඇමතිනි මේ කවුද ප්‍රනාන්දු පුල්ලේ එයා කියනවා මේ දානපතින්ගෙන් සල්ලි ගන්නවා කියලා. හරි. මම කර සමහර ප්‍රකාශයන් මේ දැඩිය මේ ඔයගොල්ලන්ට හරියන්නේ නැත්නම් අයින් කළා මම හැබැයි මට කියන්න ඕනක මම කියනවා. මගේ හැටිනේ. මේක දන්නවනේ. මට අදාළ නැහැ කවුද කැමති කවුද අකමැති මට ඒක අදාළ නැහැ මට කියන්න ඕනක මම මුන්ට කිව්වා. ඒක මේ පන්ති කාමරෙත් මං එහෙමනේ. බැන්න පුතේ කියලා උලත ගන්න පැත්තට. ඒ බයි මගේ හැටි හොඳක් හෝ නරකක්ද කියන එක මම දන්නේ නැහැ. මට මම කියන්න ඕනේ. මේ මට හිතුණ දෙයක් තමයි සහ ඒක රංගනත් කිව්ව කතාව. කාටුන් එකක් තිබ්බා. මේ ඔයගලන්ට මේ සෝෂල් මේක දෙන්නේ ඔයගලන්ට මේක දැනගන්න ඕන පුතා. කියන්නේ සෝෂල් සමාජීය background එක සහ what's happening in the country. රටේ මොකද්ද වෙන්නේ කියන එක අපිට වැදගත්. මොකද රාජ්‍ය තමයි මැදිහත් වීම කරන්න ඕනේ මනුෂයාගේ ජීවිත වීමට. මේ මැදිහත් වීම නියමාකාරයෙන් කරපු නැති නිසා තමයි අද අපි මෙච්චර දුක් විඳින්නේ. right? ඒ කියන්නේ මැදිහත් වීමක් වෙලා තියෙනවා නම් අද අපි ලොක්ඩවුන් වෙන්නේ නැහැ නේ පුතා. මම මේ ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒක නම් මට තියෙන වෙනම මතයක් නේ. මේ මම කියන්න උත්සාහ කරන්නේ දැන් රාජ්‍ය ඇමති ස්ටේට් මිනිස්ටර් කියනවා මේ ඩොනේෂන්ස් එකතු කරනවා මේ බිලියනර්ස් ලගේ කියන්නේ මිලියනපතියන්ගේ. එයා හිතනවා මේ 225න් කවුද දුන්නේ. ඇත්තටම මේ ලංකාවේ බාර් වල වැඩිම අයිතිය තියෙන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දුට. ලංකාවේ ස්ථාගාරයක් අයිතිය තියෙන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දුට. මම පෞද්ගලික දන්න දෙයක් මේ එක වතාවකදී මේ ඡන්දයකට පළාත් සභා ඡන්දයකට ගිහින් ඉඳලා ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පොල්වත්තක උදව් කරපු මිනිස්සුන්ට මේ ප්‍රසිද්ධ වී මේක කියන්නේ බය නැතුව මම දන්න නිසා මේ මේකේ තිබ්බ මේ අරක්කු බෝතල් ලොරි 3ක් එකතු කරගන්න හිස් බෝතල්. ඒක දුප්පත් මිනිස්සුන්ට කන්න දුන්නා මේ වගේ වෙලාවක. ඒ 225ක් ඉන්නවනේ පුතේ.
ඔකුන්ට ගාව තියෙන සල්ලි දේශ මේ දැන් ඡන්දෙට වියදම් කරනවා. මම ටීවී කමර්ෂල් එකක හිටපු මිනිස්සෙක් විතර දන් දැම්මා මම නිකන් මේ අදහස ප්‍රකාශ කරන්නේ. මම දන්න දේශපාලකයන්ෝ ලක්ෂ 200ක් වියදම් කළා ටීවී එකට. ඒතර මේ දේශපාලකයෝ ගාව සල්ලි නැද්ද? එකෙක් ලක්ෂ 10 ගානේ දුන්නා නම් මේ රටට කන්න දෙන්න පුළුවන්. ඒ දුප්පත් මිනිස්සුන්ට කන්න දෙන්න පුළුවන්. කොවිඩ් එන්නත ගේන්න පුළුවන්. දැන් මහ බැංකුවර හොරු ගැන කතා කරන එක හමු හොරා රනිල් හොරා මම ඒක ප්‍රසිද්ධියේ කියනවා. ඒ වගේ මේ හෙල්ලනක සීනි හොරෙක් ඉන්නවනේ. මම කියන කතා කරන්නේ දේශපාලනේ නෝ. මම නිකන් අදහසක් දැක්කුවේ මේ කියන්නේ ඇත්තටම මේ මම නිවුස් එක ගැන අදහසක් කියන්න ඕනේ කියලා මම වාඩි වෙනකොට හිතුවා 225 එක ලක්ෂ ගාන දැම්ම ලක්ෂ 225 නෙපු. උඹලා අපි ගොම්. කොහොම බැලුම හිතත් කතා කළොත් දේශපාලකය කාස කියලා යම්. ඒ තරම් අපි මාංජමිකයි. right? මට මේ ඊළඟ ෂීට් එක හොයාගන්න බැරුවනේ. feel like ඉවරයි මං හිතන්නේ. ඒක වාගේ තව විදිහක් දැන් feel like කියන එක පැහැදිලිනේ. Today I want to help you with another verb that can be strictly used feel කියන වචනේ. දැන් feel like කතා කරානේ. feel like he feels like I feel like reading. අපි ගැන කතා කරා. දැන් තව චුට්ටක් එහාට ගියාම feel I would like to show you how you can use this verb in everyday English. එදිනදා ජීවිතේ කොහොමද මේ ඉංග්‍රීසි භාවිතා කරන්නේ like feel කියන වචන. තව පොඩ්ඩක් එහාට අපි සාකච්ඡා. There are several grammar patterns using feel. අර මොකද feel like reading කියන වගේ මේ feel කියන වචනේ යෙදෙන අවස්ථාවල් ගන්නවක් තියෙනවා. So let's have look at them. අපි ඒව ටික පොඩ්ඩක් බලමු. First, we use feel එකට පස්සේ adjective එක. Describe mental physical state. ශාරීරික සහ මානසික තත්ත්වයක්. I feel hot. අර මං කිව්ව ඉස්සලා I feel sad කියන එකයි I feel like crying. එක දෙකක්. I feel sad කියන මට දුකයි. මට නිකන් දුකක් දැනෙනවා. 아무තු එකක් තියෙනවා. නමුත් I feel like crying කියන මට අඬන්න ඕනේ දැන්. දුක දැනෙනවා කියන එකක් මට අඬන්න ඕනේ කියන එක තව එකක්. Get the difference. I feel hot. Can you please turn on the air condition? පාට පුළුවන් ද air condition එක switch on කරන්න? Jack said he feels sick. Jack කිව්වා එයාට හරි අසනීපයි වගේ. කියන්නේ දැනෙනවා අසනීප ගතියක් දැනෙනවා. So he is going to leave the office early. එයාද වේලසනින් යන්න හදන ඔෆිස් එක. This pillow feels soft. I love it. දැන් සමහර කොට්ට තියෙනවනේ. කොට්ට වගේ ඔළුව තියන් ඉනව නෙමෙයි මං කියන්නේ. කොට්ට තියෙනවනේ. ඔළුව තියෙන කොට්ටේ. ඒතර ඒ පිලෝ එක හරි soft. ඔළුව තියෙන හැමතැනම කොට්ටයක්ුත් නෙමෙයි. soft කොට. ඒ soft එක නිසා මම ඒකට කැමතියි. මට දැනෙනවා මට මේක feel එකනේ. I feel happy because they entertain me. මට මාර සතුටුයි. ඒගොල්ලෝ මාව සතුටු කරනවා. feel එකක් ඒක. I feel love. I feel angry. මට කේන්ති දැනෙනවා. feel එකක් ගැන කියනවා. යමක් ගැන ප්‍රකාශ කරන එක රීසන් එකකුත් දෙන්න පුළුවන්. You can give a reason. කරන්න හිතනවා කියන නෙමෙයි දැනනවා. I feel lazy because nobody is here. මට කම්මැලි දැනෙනවා. මොකද කවුරුවක්වත් නැහැ මෙතන. ඒතර feel කියන එකත් එක්ක දැනනවා කියලාදී භාවිතා කරනවා. Right? We also use feel like noun describe them. Feel like මානසික හෝ ශාරීරික තත්ත්වයක් ගැන කියද්දී feel like හරියට මෙහෙම කම්මැලි වගේ යන්නේ. I don't sleep well last night. I feel like zombie today. අනේ අර මහා
අපි කියන්නේ මහා කම්මැලි දවසක් අනේ අද මහා මූසල පාටයි මේක. This pillow feels like a brick. I want a soft one. මේක නිකන් මට මේ ගල් ගෙඩියක් වගේ. brick එකක් කියන පුතේ සාමාන්‍යයෙන් අපි bricks කියනවා ගඩොල් වලට. හැබැයි මේ බ්ලොක් ගල් වලට bricks කියලා කියන්න පුළුවන්. ගලක් වගේ කියන්නේ. මේක නිකන් හරියට මේ කොට්ට නිකන් හරියට ගලක් වගේ. මට මේ soft එකක් ඕන. In a similar way, ඒ සමාන විදිහටම we can use also use feel like subject verb. හරි. මේ ස්ට්‍රක්චර් එක මේව අන්ඩර්ලයින් කරලා තියාගන්න පුතා. මේ විදිහටම භාවිතා කරනවා feel like එක subject එක verb එකක් නේ. දැන් උදාහරණ I don't sleep well last night. I feel like I am a zombie today. එතන දැන් අතනදී අපි I feel like a zombie day කියනවා නම් අතන I feel like I am lazy today. I am mad today. ඒ කියන්නේ මට නිකන් අර එතන සබ්ජෙක්ට් එකක් දාන්න පුළුවන්. This pillow feels like it is a brick. ඒක නිකන් brick එකක් වගේ. එතනනේ දැන් අර අපි අතන feel like වගේ කියලා කියනකොනේ. feel like a brick කියවනේ. ඒක නැතුව අපි මේ brick එකට සබ්ජෙක්ට් එකක් දෙන්න. ඒතර දැන් මටනේ දැනෙන්නේ I feel like a zombie today. උඩ උදාහරණයක් look at the above example. උඩ උදාහරණෙ තියෙන එතන සබ්ජෙක්ට් එකක් නෑ. නමුත් වෙන එකේදී මේ සබ්ජෙක්ට් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ in a similar way කියලා එක highlight කරනවාද? ඒ වගේ මේ විදිහට භාවිතා කරන්න පුළුවන්. ඔය දෙකෙන් කෝක භාවිතා කළත් හරියි. සබ්ජෙක්ට් එකක් දාලා කතා කළත් එකයි with a subject or without a subject. In both way correct. අර මේ සිංහලෙන්ම පේ කරන්නේ මේක අපි සිංහලනේ පුත අපිට ෆීල් වෙන්නේ සිංහල. ඔක සිංහලත් එක්ක ඇටච් කරගෙන මේ ඉංග්‍රීසි වලට කන්වර්ට් කරගන්නකොට මාර ෆීල් එකක් එනවා. මේක කියන්න ලේසි අපි. Because you feel it in Sinhala no, because you have been living in Sinhala, you ate in Sinhala, you done everything in Sinhala. So එකයි සිංහලෙන් explanation එක දුන්නාම පොඩි අමුතු එකක් එනවා ඕගලන්ට. It is also possible to use feel to as if and feel as though with the same meaning. As if as though දාන්න පුළුවන්. දැන් ඕක ටිකක් එහාට යන්න ඕනේ කතාම කරා even if even so as though ඒව කරපු ඒ නෝට් එක හොඳට බලා ගන්න. It is also possible to use feel as if. හරි. As though. ඒ අර්ථයම දෙන විදිහට as if as though දාන්න පුළුවන්. හොඳට examples බලන්න. Look at the examples carefully. I didn't sleep well last night. I feel as though I am a zombie. නිකන් හරියට මේ එහෙම උනත් දැන් මම ඊයේ හොඳට නිදාගත්තේ නැහැ. ඉතින් මට එහෙම උනත් දැන් මට මේ හරියට හරි අමුතු දවසක් වගේ මට දැනෙනවා. අර අදහසම තමයි. ඒකට දාන්න පුළුවන් පොඩි joining word එකක් I feel as though. I feel like කියන්නේ I feel as though. අර ක්‍රම තුනක්. එක feel like කියන එක we also feel like highlight කරගන්න පුතා. In a similar way number 2 style එක මේ number 3 style එක same thing කම කාරණාව තුන් විදිහකට. This pillow feels as if it is a brick. මේක නිකන් හරියට ගලක් වගේ අනේ. අර කතාවම තමයි තියන්නේ. අර feels like කියන්නේ feels as if I want softener. මට මෘදු එකක් මට ඕන. right අන්න අර අපි ඉස්සෙල්ලා කතා කරපු කාරණාව තව චුට්ටක් එහාට කතා කරනවා. ඔන්නෝක මේ red pen එකෙන් highlight කරන red pen වෙන අද color pen එකෙන් you can write it වෙන පාට pen එකෙන් ලියන්න පුළුවන්. We can also use feel like to mean want. ඒ වගේම අපිට අවශ්‍යයි කියන එක. හරි. අර බිස්කල feel like ආවම දාන්න පුළුවන්. After feel like you can use a gerund or noun. Noun එකක් දාන්න පුළුවන්. I feel like eating ice cream.
මට අයිස්ක්‍රීම් කන්න ඕනේ කියලා වගේ ඒ අදහසක්. We were talking about lunch and Jack said he feel likes pizza. يعني pizza ඕනේ මගේ අදහසක් ආවා. verb එක දාන්න ing noun එක දාන්න noun එක දාන්න පුළුවන්. But we were talking about lunch and Jack said he feels like pizza. අපි කතා කරලා දවල්ට මොනවද කන්නේ කියලා ජැක් කිව්වා පීසා තමයි හොඳ. පීසා තමයි ඕනේ. ඒක ජැක්ගේ අදහස. ඕනේ අවශ්‍යයි කියන අදහස. අර මම ඉස්සෙල්ලා කතා කරපු කතාවම තමයි මේ කෙටියෙන් කතා කරලා චුට්ටක් කරලා. Use feel noun to talk about physical perceptions or the sense of touch. කියන්නේ දැන් උදාහරණයකට feel. I felt something on my leg. දැන් මම කකුලේ මොකක් හරි ගෑවුනා වගේ. ස්පයිඩර් එකේ දොහෙද? Jack felt her forehead and realized she was feeling. Jack ඔලුටත් තියලා බෑ නල්ලටත් තියලා බෑ forehead එකට උණ වගේ දැනුණා. Felt දැනුණා. Well, I think I have covered everything. මම හිතනවා මම cover නිකලා. If you know another way to use feel, let me know. මට කියන්න. මේ feel like ගැන තව ඔයගලන්ට මොනවා හරි feel like කියන තියෙනවා නම් මට දෙනුත් කරන්න. Right? I think let me know in the meantime. How about trying to use something these patterns? Write a sentence or two in a comment box below. Comment box එකේ note එකේ දාන්න. මම මේකට feels and feel likes වලටත් වෙනම උදාහරණ දාන්න. මේ වීඩියෝ එක බලන දරුවෝ හොඳට මතක තියාගන්න මේ වීඩියෝ එක බලලා මේ note එක ලියනවා හෝ අලවනවා. ඒ අදාළ දැන් අපි කතා කරලා used to සම්බන්ධයෙන් මම වාක්‍ය ටිකක් දානවා. feel like එකට සහ feel සම්බන්ධයෙන් මේක තමයි ඊළඟට අපි කතා කරනවා look and look like. like වෙනවා කතා කරනවා. දැන් feel like කතා කළා like he's like my brother. දැන් like කියන වචන like කියන්නේ කැමති. he's like my brother කියන්නේ එයා මගේ සහෝදරයා වගේ. difference. මේ පුංචි වචන කෑලි වෙනවා කියලා ඔයගොල්ලෝ හිතුවට. These are and seems to be. He seems and seems to be two different words. These words are very important. If you are learning a high standard grammar and way of writing, it's very important. ඒක ගොඩක් වැදගත් වෙනවා. So we'll continue with those. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. මොකද මම දැන් හිතුවා වීඩියෝ එක විනාඩි 45ක් පැයක් වගේ වෙන්න උපරිම දැම්මම ඇති. වීඩියෝ 8ක් මාසෙට දානවා. එතකොට පැයටනේ ඉතින් වීඩියෝ 8ක් කොට දැන් සමහර notes ලියන්න වෙලා යනවනේ. මම මේ notes ලියන්න වෙලාව තියලා නැහැ. මොකද වීඩියෝ එක අප්ලෝඩ් කරන ඔයගොල්ලෝ වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරලා බලන්න. වෙලාව සහ data ප්‍රමාණය ඉතුරු වෙනවා. එතකොට note එක ඔයගොල්ලෝ මේක stop කරලා pause කරලා screen එකේ තියෙන note එක ලියන්න. හරි. මේ වීඩියෝ එක බලමු. මේකට පස්සේ එන exercises ටික මම දාන්නවා. හරිද my dear students? Right. If any problems tell me. Right. අපි ආයෙමත් කතා කරනවා ඊළඟට මේ පල්ලෙහාම පේනවනේ how to use look, be like and everything. ඒ ගැන කතා කරමු ඊළඟ දවසේ. Right. So vocabulary 11 එක ඇවිල්ලා තියෙනවා. වැඩ කීපයක් තියෙනවා. මම අද ඔයගලන්ට දානවා ඡේදයක්. වෙනම paragraph එකක් දානවා English වලටයි single paragraph එක English වලට English paragraph එක single translate කරන්න. ඒකත් එක්ක දැන් මම කොහොමද ලියන කොටස වැඩි වෙයි කියලා. තාම මේ අද ඉන්නේ ලබන මාස රටයිලෝ මේ මොකද memorandum letter writing වගේ ඒවා පුතා මේ ඇත්තටම මේ මෙහෙම online system එකට ලියන එක එච්චර ලේසි නැහැ. මොකද one by one බල බල හදන්න ඕන ඕගොල්ලෝ. ඒක මට කරගන්න ඕනේ. බැරි වුණොත් අපි live class එකකදී අපි ඒක සාකච්ඡා කරමු. මට මේ පාඩම විතරයි මට ඔළුවේ තියෙන ප්‍රශ්න වල තියෙන ස්පීකින් එකත් අර උදේ හවස දාන ස්පීකින් එකේ සමහර ළමයි ඉල්ලීමක් කළා ඒක දාන්න එපා කියලා. ඒකයි මම කතා කරලා දැන්. ඔක්කොම ගන්න පුළුවන් වෙලාවකදී අපි ඒක හදාගමු. මොන හරි සාකච්ඡාවක් දාලා බෙදලා හරි අපි ගමු. අපි ඉගෙන කතා කරමු. right පුතාලා. God bless you.